උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා උඩුනුවර වැලිගල්ල ලිපිනේ පදිංචි විශ්‍රාමික පාඨශාලාචාරිණී ඉන්ද්‍රාණි මඩකුඹුර මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් කොත්මලේ මඩකුඹුර ග්‍රාමයේ පදිංචිව සිට නැසී ගිය පවුලේ ඥාතීන් වන මීට වසර 59කට පෙර එනම් අදවන් දිනක පරලෝ සැපත් වූ එම්.ජී. මුදියන්සේ අප්පච්චිටත් වසර 13කට පෙර පරලෝ සැපත් වූ ඩී.කේ. පුංචිමැණිකේ අම්මාටත් වසර 3කට පෙර පරලෝ සැපත් කළුබණ්ඩා අමරසිංහ මාමණ්ඩියටත් වසර 37කට පෙර පරලෝ සැපත් වූ එච්.එම්.ජී. රංඑතනා අත්තම්මාටත් වසර 21කට පෙර පරලෝ සැපත් වූ යූ.බී. මඩකුඹුර ලොකු අයියාටත් වසර 6කට පෙර මිය ගිය ඩී.බී. මඩකුඹුර අයියාටත් සීතා රංජනී ඥාති සොහොයුරිය සහ ඊ.ජී. විමලරත්න බණ්ඩාර ඥාති සොහොයුරා ඇතුළු සංසාරගත පින් අපේක්ෂිත සියලුම ඥාතීන්ට මේ උතුම් ධර්ම දේශනාමය ධර්ම දානමය පුණ්‍ය කුසලය අනුමෝදන්ව භවගාමී ජීවිත සුවපත් වේවා. නිර්වාණ මාර්ගය පරිපූර්ණය වේවා. නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කරවීමෙහිලා කටයුතු මෙහෙවන පුණ්‍යානුමෝදනා ලබන ඥාතීන් මෙන්ම ශ්‍රී සද්ධර්මය අසන ඇසෙන සියල්ලෝම ප්‍රඥාව බෝධය ලබත්වා. පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදු සසුනේදීම උතුම් වූ නිවනින් නිවී සැනසෙත්වා. සුජීවත්ව සිටින නැන්දනිය සොයුරු සොයුරියන් ස්වාමියා දූදරුවන් ඇතුළු සැමට තෙරුවනේ ආශිර්වාදය ලැබේවා. ධර්මාවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. මේ වන විට පීඩිතව සිටින ලක්වැසි ලෝවැසි සියලු දනන් හට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදයෙන් කායික මානසික සුවය ලබත්වා. සියල්ලෝම මෛත්‍රී සහගත වෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තිනිස්සරණං ලෝකේ පඤ්ඤායමේ සුපස්සිතං පමත්ත බන්දු පාපීම නත්වා ජානාසිතං පදං. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැපර පින්නතුනි, ස්වාමින් වහන්සේ කැමති පරිදි දේශනාවක්. ඒ අනුග්‍රහක බවතුන්ගේ ඉල්ලීම යනු මේ ත්‍රිපිටකගත සූත්‍ර දේශනාවල විවිධ තේමාවන් කෙරෙහි විවිධ පැතිකඩවන් කිර්කයන් කෙරෙහි අපි අවධානය යොමු වෙලා තියෙන අද ඊයේ නෙමෙයි. ඒ වගේම සමාජයට ධර්මශ්‍රවණය කරන සමාජයට වැදගත් වෙන කරුණු පැහැදිලි කරන්න පුළුවන් මොන සූත්‍ර යටතේද කියලා සූත්‍ර යටතේද කියලා අපි විශේෂ අවධානය යොමු කරනවා. එතකොට විවිධ තේමාවන් අපට හසු වෙනවා. පසුගිය ධර්ම දේශනත් එබඳු තේමා කීපයක් තෝරාගෙන එකින් එක එහාට යන සූත්‍ර දේශනා වගේක් තමයි කරමින් හිටියේ. මේකට මම එකතු කරන්න කැමති සංගතනිකායෙන් තවත් පාඩයක් මේ මාර්ග සංයුත්තේ පවතිනා වූ භික්ඛුනි වර්ගය කියන එක. භික්ඛුනි වර්ගයේත් එකට එකතු කරපු සූත්‍ර ගණනාවක් තියෙනවා. එකට එකක් වෙනස් කරුණු කතා කරන්න තිබෙනවා. ඒක වෙනත් තේමාවක් යටතේ තමයි තියෙන්නේ. ඒක කොහොමද වුනේ කියන එක අපිට අද වැදගත් වෙන්නේ නැහැ. අපි ඒක හිතලා බලලා අපිට මේක අදාළද කියලා බලන්නයි ඕනකමක් තිබෙන්නේ. ඒ අනුව අපි එක්තරා භික්ෂුණියක්
ඇගේ නම ආලවිකා. ආලවිකා භික්ෂුණිය දීපු උත්තරේ තමයි මම ගාථා පාඨයේ වශයෙන් ගත්තේ. ඔය උත්තරේ දෙන්න ඇයට ප්‍රශ්නකුත් හම්බ වෙලා තියෙනවා. මේ මාර සංයුත්ත කියලා කියන්නේ මේක මේ මාරයාගෙන් හම්බ වෙච්ච ප්‍රශ්නයක්. මේ මාර සංකල්පය මේවා තුළ පුද්ගලයෙක් වශයෙන් දකින්නට වඩා වීරිය බිඳහරින්ට සංසුන් සමාධිය බිඳහරින්ට සිතේ ඉපදුන විතර්කයක් වශයෙන් තමයි තේරුම් ගන්න ලේසි වෙන්නේ. අපි තව ටිකක් පැහැදිලි කරමු ඉස්සරහට. තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර අනේපිඬුතුමාගේ ආරාමයේ වාසය කරන කාලේ අතකෝ ආලවිකා භික්ඛුනි පුබ්බන්න සමයන් වාසෙත්වා පත්‍ර චීවර මාදාය සාවත්‍යම් පිණ්ඩාය පාවිසි. ඈ උදෑසන සිවුරු පීරුව කර දරාගෙන සවැත් නුවර පිඬු සින්ස වැඩලා පිඬු සිඟාගෙන දන් වළඳා පින්තපාත පටික්ඛන්තෝ ඊට පස්සේ අවසානයේ යන අන්දවනං තේන උපසංකම විවේකත්තානේ අන්දවනයට ප්‍රවිෂ්ඨ වුණයි කියලා තියෙනවා විවේකයෙන් ඉන්න. මේ විවේකයෙන් ඉන්නවයි කියන්නේ දැන් ඔය මේ කෑම විවේකේ කෑම කාලා ටිකක් නිදා ගන්නවා වගේ නැත්තම් පොයේ දවසේ විවේක දවසේ ආහාර අරන් ඉන්න ගමන් ඊළඟ ස්වාමීන් වහන්සේ වටනු ටිකක් නිදා ගන්නවා වගේ විවේකයක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ මිනිස්සෙන්ට තියෙනවා නිදහසක් නැති තර්ජනයක් පීඩනයක් මේ සිත්හි හට ගන්නා විතර්කවල. ලෝභ, ද්වේෂ, මෝහ විතර්ක. නමුත් මේ සද්ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා මේ විතර්ක තුනී කරගෙන යන සමනය කරගෙන යන අය. ඒකට අපි උපදි කියලා කියනවා. මේ උපදි පීඩනයේ නැතුව තුනී කරගත්ත අයට නැත්තම් සම්පූර්ණයෙන් නැති කරගත්ත අයට බොහොම සංසුන්ව ඉන්න පුළුවන්. ඒකයි මේ විවේකය කියලා කියන්නේ. එතකොට එහෙම විවේකයෙන් ඉන්න තමයි ගිහින් ගියයි කියලා මේකෙන් කියවෙන්නේ. එතකොට තමයි මෙන්න මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. අතකෝ මාරෝ පාපිමා ආලවිකාය භික්ඛුනියා බයං චම්පිතත්තං ලෝමහංසා උප්පාදතු කාමෝ විවේකම්හා වාවෙතු කාමෝ කියලා වේන ආලවිකා භික්ඛුනි තේන උපසංකමේ උපසංකමිත්තා ආලවිකා භික්ඛුනින් ගාථාය අජ්ජබාසේ වන්න මාරයා ඇගේ ඇය බිය කරන්න ලොමු දැහැ ගන්නන ලොමු දැහැ ගන්නවන්නට ඇය ලෝමහන්සු කෙනකින් පේන එකයි ලොමු දැහැ ගන්නනේ බයක් උපදවන්න කැමැත්තෙන් ඒ වගේම ඇය ඉන්න විවේකයෙන් පහ කරන කැමැත්තෙන් අන්න ඒක තමයි එහෙම කැමැත්තෙන් ආලෝකයා භික්ෂුණී මුකාවට ඇවිදින් ගාතාවක් කිව්වයි කියලා. ගාතාවකින් මෙසේ වදාරයි කියලා තියෙනවා. ඉතින් අපට ඒක ඇත්ත සිදු වුණ දෙයක්ද නැත්නම් ඈතුල මතුවන විතර්කයක්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අද අපට මේක මම දකින්නේ විතර්කයක් වශයෙන් උපදිනවායි කියලා. ඒ නිසා තමයි මම මේක ගත්තේ. මේ වැඩිපුර සවන් දෙන අදත් ඉදිරියටත් වගේ මාතනට තවම දකින්නේ වැඩිපුර සවන් දෙන අනුගමනය කරන පිරිස කාන්තා පක්ෂයේ වශයෙන් අපි වසර 25ක් 30ක් 40ක් තිස්සේ කරලා තිනවා. දැන්වත් ඒක වැඩිපුර වෙනස් වෙගෙන යනවද දන්නේ නැහැ. පුරුෂ පක්ෂයත් වැඩිපුර සවන් දෙන්න එහෙමයි වෙන්න ඕන කමක් තිබෙන්නේ. අද ඔවුන්ට වැඩිපුර වශයෙන් මේ සඳහා මොකද ඔය දාන ආදී කටයුතු බැලුවත් පින්කම් ආදී කටයුතු බැලුවත් පුරුෂ පක්ෂයේ පරයා කාන්තා පක්ෂයේ ශාසනයේ අභිවෘද්ධි පිණිස කටයුතු කරලා තිබෙනවා. ඒ ඔවුන්ට උපහාරයක් වේවා කියලා තමයි මම මේ භික්ෂුණී වර්ගයේ විවරණය කරන්න කල්පනා කළේ. නැත්ති නිස්සරණං ලෝකේ මාර්යා කියනවා. ඔලෝකේ නිවන කියලා එකක් කොහෙ නැහැ. කිං වේකේනක අහසේ මොකද මේ වේකට වෙලා කරන්නේ? තැනකට වෙලා කරන්නේ. බුඤ්ජතු කාමරතිය මාහු පච්චානු තාපි නීති. මේ පස්සේ දුක් වෙන්න වෙනවා
ඇයි මේ කාමරතිය බුක් නින්න ඇත්ති. හොන්න ප්‍රශ්නය. මේක තුළම හිතාගත්ත හැකි. ඔය සිත සංසුන් කරගන්න ගියාපුහම අරමුණක් කරන් කෙලෙස් තියානසිත සම්මු කරන්න ගියත් නැතුව අරමුණු අතහරිමින් සසන් කරන්න ගිය සසුන් කරන්න ගියත් තව තියෙනවා චිත්තාභ්‍යන්තරයේ කාම විතර්ක. ඒවා සැපයි කියලා ගත්ත එක තුළ මේවා බලවත් වෙලා ඔක අතෑරලා යන්න මේක දාලා අතහරින්න කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවනි. අන්න ඒ වගේ මේ අදහස විතර්කයක් වෙන්න පුළුවනි. මේ යන ගමනේදී කෙනෙකුට ඇති වෙන. නමුත් ඒක ගත්තොත් ඒක ඒ අදහස පෙරදරි කරගත්තොත් මොකද වෙන්නේ? බය ගැන්වීමක් ලොමු දැහැර ගැනීමක් සිදුවෙනවා විතරක් නෙමෙයි විවේකෙනුත් පහ වෙනවා. එහෙමනේ ඒක කියලා තියෙන්නේ. දැන් බලන්න ඔබටත් මේක හරියනවද කියලා. බුඤ්ජතු කාමරත්‍යව මාහු පච්චානුතාපිනී. මේ පස්සේ බහුතැවිලි වෙන්න සිද්ධ වෙනවා පුළුවන් කාලේ මේ මහලුවෙන් පස්සේ විඳින්න පුළුවන් කමක් නැහැ ඉන්ද්‍රිය දුර්වලතාවය ඇති වුනහම ඇස්පේන් එකක් නැහෙන්නේ නැති වුනහම හින්දා ඉස්සරලා කාමයන්ගේ සුඛේ විඳලා පස්සේ බැරිය භාවනා කරන්න කියලා ඔබටත් අදහසක් ඇති වෙන්න බැරි නෑ. ඔය තරුණ මේ පිරිස් අතර මම එහෙම අහලත් තියෙනවා. මේ දැන් ඉතින් මේ කාලා බීලා ඇඳලා ඉතින් ඔය ආච්චිම්මලා සිල් ගන්න පස්සේ කාලෙක බැරිය සිල් රකින්න යන්න. ඔක ඉතින් ඒ ධර්මයේ නොතිබුණ සමාජයට හරි. මොකද උන්ට ධර්මයේ අමරු පැහැදිලි කිරීමක් තිබුණ නැති කාලයක් තිබුණා. නමුත් ඉතින් තරුණ පරපුරට මං කියන්න කැමතියි ඉතින් නියපොතු නැත්නම් පස්සේ සිල් රකින්න ඕනේ නැහැ කොටියා. නියපොතු නැත්නම් කරදරයක් ඇත්තෙම නැහනේ. නමුත් නියපොතු තියෙනකොට තමයි සිල් රකින්න ඕන කරදරයක් නොවෙන් දන්නිත් අයට. ඒ නිසා මේ තුන් වයසෙන් එක වයසකදී තමයි මේක තේරුම් අරගෙන මේකේ හොඳයි සැපයි හොය සාන්තයි කියලා හොයන එකේ පවතන නිසාරත්වයේ තේරුම් අරගෙන ඊට වඩා ගැඹුරු සාරත්වයකට ප්‍රඥාව මෙහෙවන්න තින්නම් අඤ්ඤතරං යාමම් පටිජග්ගයේ පඬිතෝ කියලා තියෙන්නේ ජීවත් වෙලා ඉවර වෙලා මහලු වෙලා අවතෙන්ට යන්න කියලා නෙමෙයි. තාරුණ්‍යයට පත්වරන් පස්සේ කලුස්කෙස් සුදු වෙන්න පෙර තුන් වයසෙන් එක් වයසකදී මේ සඳහා අවධානය යොමු කරන්න ඕන කියන එක. මේ සඳහා ඇයට ඇති වුණ අදහසක් තියෙනවා ඊට පස්සේ. අතකෝ ආලෝකයා භික්ඛුණිය ආයතද හොසි. ආලෝක භික්ෂුණියට මෙහෙම හිත ඇති වුණා. කවුද මේ? මනුස්සයෙක්ද? මේ ගාතාවකින් මං අමතන්නේ කියලා. ආපහු එය කල්පනා කරනවා. මාරයා මාව බය ගන්නන්න, මාව ලොඳ ගන්නවන්න. ඒ වගේම කාමයේ උපදින්න විවේකයෙන් බැහැර කරන්න තමයි මේ යෝජනාව කරන්න කියලා. නැති මෙතන තව වචනයක් මම එකතු කරනවා. තථාගතයන් වහන්සේකින් තවත් තැනක මේ මාරයා ගැන විමසපුවාම භික්ෂුන් වහන්සේලා මාරෝති බන්තේ උච්චති. ස්වාමිනේ මාරයා කියලා කියනවා. කොපමණකින්ද මාරයා කියලා කියන්නේ මාර සංකල්පය මොකක්ද කියලා අහුවාම යමෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවා නම් මාරයා ඉන්නවයි කියලා තියෙනවා. අනේ එහෙමයි මම කල්පනා කරන්නේ ඈට ආපු හැඟවී තිබුණා වූ තව ඉවර නැතුව ඇති මේ ගමන විතර්කයක් වෙන්නේ නැති කියලා. මොකද සිතට එන දේ සංසුන් වෙලා ඉන්නකොට ඇත්ත වශයෙන්ම පේනවා. දැන් අර ඔය මොලේ මේ සයිලමැරී යනකොට හැදෙන මානසික රෝගයක් තියෙනවා බදනවා ඩිමෙන්සියක් කියලා. ඒගොල්ලොන්ට නිකන් ඉන්නකොට පේනවා ඉස්සරහ තියෙන જાති. අපිට පේන්නේ නැහැ ඒගොල්ලොන්ට පේනවා. අන්න ඒ වගේ මේ ඇත්තටම බාහිරේ නොතිබුණත් සිතට එන දේ පේන තත්වයක් තියෙනවා. බයෙන් එහෙම ඉන්නකොට කනගාටුවෙන් ඉන්නකොට ඒ වගේ අවස්ථාවකදී මේ බාහිරෙන් හමු නොවුනට සිතට ආවම මේක ඇත්ත වගේ පේන වෙලාවල් තියෙනවා. ඒක ඉතින් මම මේ කතා කරලා කියන්නේ මේ සිතට එන දෙයි මේ දවල්ට පේන්නෙත් රැයට පේන්නෙත් කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙන නිසා. කොහොම පසුගිය දවසක මතක් කළා ඔය හිටපු ගමන් කන ඇතුලේ සද්දයක් යනවා විනාඩි ගාණක් කීන් ගාලා කියලා. ඒකට හොඳට ඇහෙනවා කන කීන් ගානවා. නමුත් ඒක මට ඇහුණ දෙයක් කරුණාම බාහිර ලෝකේ නැහැ.
එන ඒ සංඥාව මගේ සිතේ පහළ වෙච්ච එකක් නේ. අන්න ඒ වගේ අපට මේ සිතේ පහළ වෙන හැඟීම් හොඳ පැත්තට හැඟීම් නරක පැත්තට හැඟීම් පහළ වෙනවානේ. ඉතින් එතකොට කලුරේ ඉන්න වෙලාවට නැත්තම් එහෙම එකපාරට සිතුවිල්ලට අදහසක් පහළ වෙලා ඇස් දෙක අරලා බලනකොට ඒ සිතේ තිබිච්ච අදහස අතුරුදහන් වෙනකොට ඕක විත්තියේ තිබිලා හරි නැත්තම් තමන් ඉස්සරහින් ඉඳලා අතුරුදහන් වුණා වගේ කෙනෙකුට හිතෙන්න පුළුවනි. ඒ අර මේ බාහිර හේතුවක් ඇතත් නැතත් ඒ කියන්නේ දවල්ට නම් පස් දොරෙන් සහ කල්පනාවේදී නම් මනෝදරෙන් හෝ මාද්වාරෙන් හෝ හීනෙන් සිතුවිල්ලක් පහළ වුණාමයි පේන්නේ කියන අවබෝධය නැති අය. එහෙනම් තමන්ගේ හිතරම බය වෙනවා බැලුවාම. ඊට පස්සේ උත්තරයක් දීලා තියෙනවා. මේ ටික තමයි මම මේ විවරණය කරන්න හදන්නේ. ඒගේ උත්තරේ අත්ති නිස්සරණං ලෝකේ. මේ ලෝකේ මිදීමක් නැත්නම් නිවීමක් තියෙනවා. පඤ්ඤායමේ සුපස්සිතං මම මගේ ප්‍රඥාවෙන් නුවණින් එක දැකලායි තියෙන්නේ. පමත්ත බන්දු පාපීම ලස්සන වචනයක්. පමාවෝ මිනිස්සුන්ගේ නෑදෑ යවන මාරය. ඔන්න මාරයට නෑදෑකම කියලා තියෙනවා. පමත්ත බන්දු. තං නජානාති තං පදං. නුඹ මේකේ තේරුම දන්නේ නැහැ. දැන් අපිට මේ ගාථා දෙක ආශ්‍රයෙන් බුඤ්ජතු කාමරතියෝ පහුවෙලා දුක් වෙන්නේ නැතුව කාමරතිය විඳිනවද? නැත්තම් මේ ආලවියා මෙහෙන කියන කතාව අපිත් දකින්නවද? අපිට ගන්න පුළුවන් පදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ. ඒක තියෙන්නේ සම්බුද්ධ සූත්‍රයක. බුද්ධත්වයේ පිළිබඳ කළ ප්‍රකට කිරීමේදී උන්වහන්සේ වදාහරලා තිබෙනවා තමන් වහන්සේත් ආස්වාදයේ ආදීනව දැකලා නිස්සරණයේ දකින තාක්කල් ආස්වාදයේ වශයෙන් ආදීන ආදී වශයෙන් දැකලා නිස්සරණයට පත් වෙනතුරු මම සම්මා සම්බුද්ධ කියලා කිව්වේ නෑ කියලා. එනම් මිනිස් සමාජයට ආස්වාදයක් තියෙනවා. ඒක ආදීනව බුදුරු පැහැදිලි කරලා දෙන්නේ. ඒතකල් ආදීනව තේරෙන්නේ නැහැ. ආදීනවයන්ගෙන් මිදෙන්න තමයි කෙනෙකුට නිස්සරණය ඕන වෙන්නේ. ආස්වාදේ විස්තර කරන්නේ කොහොමද? චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ රූප රූපස්ස ආස්වාදෝ සෝතේන සද්දං සුත්වා උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං ශබ්ද රූපස්ස ආස්වාදෝ. එතකොට ආස්වාදේ කොහෙද තියෙන්නේ? ඇහැට කනට නාසයට දිවට කයට හමු වෙන්නා වූ රූප ශබ්ද ගන්ධ රස අරමුණු නිසා හිතේ උපදිනවා සැප සතුට. සුඛං සෝමනස්සං. ඒක ඇහේ නම් රූපේ ආස්වාදේ, කනේ නම් ශබ්දේ ආස්වාදේ. ඉතින් මේකේ නෙවෙයිද මේ සමාජයේ ඉන්නේ? මේක පරම සත්‍යයක් වශයෙන් අපට පෙනෙනවා. පෙනෙනවා විතරක් නෙමෙයි ඒක තමයි ලෝක විඳින්න සැප කියලා සියලු මාධ්‍ය පෙන්වන නාට්‍ය ඔස්සේ පෙන්නනවා. අපි කොහොමද ඊට එරෙහිව යන්නේ? අනිත් අපිත් මෙහාට ඇවිදින් තියෙන්නේ මේ ලෝකේ පවතින පස්සාකාර සුවේ සඳහා අදාළ දොරවල් පහක් සකස් කරගෙන. ඒ ටික පියාගෙන ඉන්න බුදුන් වහන්සේ වදාරන්නේ නැහැ. ඒක වැරදි කියලා බුදුන් වහන්සේ වදාරන්නත් නැහැ. වැරදි ලෙස ගැනීමක් තියෙනවා ඒකේ දුක විඳින්න වෙනවා කියලා වදාරන්නේ. නැත්නම් උන්වහන්සේ බුද්ධත්වයට පස්සෙන් පස්සේ ඇහි කන අනාසය පියාගෙන හිටියේ නැහැ. පස් දොරින්ම හම්බ වෙන හැම දෙයක්ම දැක්කා. නමුත් ඒ ගැටෙන දේවල් වලට මේ ආලවික මෙහෙණවරගේ හිතේ උපන්න විතර්කයේ වගේ විතර්කයක් උපරලා විවේකයෙන් පන්නන්න මාරයට බැරි වුණා. දැන් ඔබටත් තේරුම් යන්න ඕන සවන්දනය වශයෙන් ඔබ කටයුත්තක ඔබ මේ ගමන යන්න යනකොට ඔබටත් මේ මාරය එක එක අදහස් දාලා ඔය වැඩේ නවත්තන්න උත්සාහ කරයි. කැස්ස හදලා, ලෙඩ හදලා,
නැකිටින්ඩ හිතෝලා එසේ රදය හදලා එහෙමයි ඒක හැටි. ඔය කියන කාරණ අපි ගමනෙත් අපට ආරම්භේදී තිබිලා තියෙනවා. අනිත් අයටත් අපි එහෙම එක එක්කෙනාගේ ඒ වගේ බාධක දැකලා තියෙනවා. මේකට කියමනත් කියනවා මෙහෙම දෙයක්. මේ සත සංහතිය සසරේ රැඳෙනවට කැමති කෙනෙක් නෙමෙයි ඒක අපේ නැති මාර සංකල්පේ හැටි කියලා. මාරයා පරාජය කිරීමක් නෙමෙයි ඒකේ තියෙන්නේ. ඉතින් පරාජය කරන පාරට යනවට කැමති නැහැ. මාරයා දිනන්න කැමති කෙනෙක් නෑ. ඒ නිසා පරාජයේ මාර්ගය තමයි ඔය සිත සංසුන් කරන්න යන එක. ඒකට යන්න ගියාපුවම බාධා වමුණනවා. අපට කීප දෙනෙක්ම කියලා තියෙනවා මේ එහෙම සිත සංසුන්වන්න ගියාම යම් යම් බාධා ඇති වෙනවයි කියලා. නමුත් අපි ඒක තේරුම් ගන්න ඕන. එහෙනම් අර පළවෙනි ගාථාවෙන් පෙන්නන නත්තිනිස්සරණං ලෝකේ බලලා විවේකයෙන් මොකද කරන්නේ කාමරත්ය විඳින්නේ නැද්ද පස්සේ පහත වෙන්නේ නැද්ද කියන ආචරණය වර්තමානයට ගලපලා බලමු අපි. අපේ බෞද්ධයින්ට අපේ මනුස්සයින්ටත් මේ ලෝකේ නිවීමක් පේන්නේ නැහැ. ඇයි ඒගොල්ලෝ හිතන්නේ නැවත ඉපදීම නැති වුණාම නිවන් ලබනවා කියලා. මරණයටපත් වුණොත් නැවත උපදිනවා. ජීවිතෙන් එහා පැත්තට මරුණන් පස්සේ ආයෙ ඉපදුනේ නැත්තම් නිවන් ලැබෙනවා කියලා තමයි කියන්නේ. නමුත් එතකොට ඒකෙන් කියන්නේ ජීවිතය තුළ නිවීමක් නැහැ කියන එක තමයි ඇයටත් නත්නිස්සරණං ලෝකේ. අපත්ව ඉගෙන ගන්න කාලේ කුඩා කාලේ එහෙම තමයි කල්පනා කළේ. ඔසමේ නිවන කියලා එකක් තියෙනවා. ඒක නැවත ඉපදීම නැති කරන්න ඕන නිවන් ලබන්න. ඉතින් අපි මේ නැවත ඉපදිලා ඉන්නවා ඊළඟ සැරේට ඉපදුනේ නැත්නම් තමයි නිවන් ලැබෙන්නේ කියලා. එහෙම තමයි සිත හදාගත්ත සංකල්පය. ඒ කතා කරන්නේ පුද්ගලයෙකුගේ නැවත ඉපදීම. නමුත් අපට බණ තේරෙනකොට නැත්නම් මේව කරුණු හොයන යනකොට තේරෙනවා මේ පුද්ගලයෙකුගේ ජීවිතේ තමන් කරන කියන ක්‍රියාකාරකම් යම් හේතු වශයෙන් ඉතුරු කරපුවාම ඒව නැවත උපදිනවායි කියලා. ඒවට කියනවා uppannam kama vitakkam vyapaddakam vihinsa vitakkam කියලා. අපි මෙහෙන් ඒවා උපදින්න දීලා චිත්තාභ්‍යන්තරේ උපාදානය වෙන්න දීලා ඒවා දවල් රැ දෙකේ උපදිනකොට ඒවත් එක්ක ඇලිලා ගැටලා දුක් විඳිනවා. ඒ නිසා මම දකින්නේ ඔය මව කුසෙන් බිහි වුණාම නැවත ඉපදීම දුකයි ඊට පස්සේ ජරා මරණ මේ තියෙන එක දුකයි කියන එක නෙමෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ නැවත ඉපදීමක් තමයි. පංචස්කන්ධ පාවිච්චි කරලා උපාදාන කරගත්තාම උපාදානයේ හේතුවක් තියෙනවා චිත්තාභ්‍යන්තරේ. ඒකේ බාහිරේ ගැටෙනකොට නැවත උපදිනවා. මොනවද උපදින්නේ? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඒවා ඔක්කොම රාග, ද්වේෂ, මෝහ, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව ගිනි. ඉතින් නැවත ඉපදීමේ දුක නේද විඳින්න තියෙන්නේ. එතකොට මේ ගාථාවට අනුවගත් කල මාර සංකල්පය තමයි. ලෝකෙ නිවන කියලා එකක් නැහැ. එහින්දා සමහර සමාජයත් කියනවා වැඩ අතහැරලා භාවනා කරන්නට යන එක හිතේ විවේකව වැඩක් ඇති වැඩදෝවා කියලා කියනවා. විවේකයෙන් මොකද කරන්නේ? ඒ වගේ මේ විතරක් නෙමෙයි අනිකුත් තැන්වලත් තියෙනවා මේක. වික්ෂුණී වර්ග විතරක් නෙවෙයි. මේ කෙනෙකුට කළු කෙස්, චවි වර්ණයක්, දන්ත කල්යාණයක් ආදී කොට ඇති මේ පුණ්‍ය චේතනාවන්ට ගැලපෙන රූප සම්පත්තියක් හමු වුණාම ඒ සම්පත භුක්ති විඳින්න කියන එක. තාරුණ්‍යයේදී. මේක තමයි මේ පෙන්වන්නේ බුඤ්ජතු කාමරත්‍යා කියලා. ඒ ආස්වාදයේ විඳින්න නැත්නම් ඒක ඒවා හැමදාම තියෙන්නේ නැහැ. 30 40 50ට 70 වෙනකොට ඒවා ඔක්කොම නැතුව යන නිසා බැරි වෙන නිසා එතකොට මේකේ චිත් අලවා වාසය කළොත් පස්සේ දුක් පස්තැවිලි වෙන්න එනවායි කියලා. හැබැයි මේක කාගේද? බුදුරජාණන් වහන්සේගේ නෙමෙයි මාරයාගේ. එහෙනම් අපි මාර සංකල්පය පොඩ්ඩක් මේ අපි තුලින් බලන්න ඕන. ඔය කියන කතාව ඇත්තද කියලා.
ඉතින් එතකොට මට පැහැදිලි කරන්න තියෙන්නේ තථාගතයන් වහන්සේ සඳහා පැහැදිලි කරලා තිබෙන්නේ වෙනත් වචන. එකක් තමයි සුපිනූපමා කාමා. ඒ වගේ එතන වචන 10ක් විතර තියෙනවා. ඒවා ගත්තම සිංහලෙන් මිරිඟු අක්කය, අනුන්ගෙන් ගත්ත දෙයක්, ණයට ගත්ත දෙයක්, මස්කටු අක්කය කියලා හැම කතා කරන්නේ. අර මාරයා කියන කතාව ඒ පැත්තෙන් හිතලා බලලා බුදුරජාණන් වහන්සේ වදාරන කතාවත් අපි බලන්න ඕන. හැබැයි බලන්න ඕන ඔබට තේරෙන භාෂාවෙන් නෙමෙයි. ඔබ බලන්නේ නම් ඇත්තටම මේ පස් දොරට හම්බ වෙන දේවල් වල කාමයක් තියෙනවායි කියලා. ඒ නිසා තමයි පෘථග්ජන පුද්ගලයා ඉගෙනගෙන රැකියාවල් හොයාන, ගෙවල් දොරවල් හදාන, විවාහ කරගෙන ඒ සැප භුක්ති විඳින්න අවශ්‍ය පරිසරයක් හදාගන්නේ. ඉතින් ඒක ලෝකේ පැවැත්මේ හැටියට ඒක වැරදක් කියන්නත් බෑ. බුදු සමීට එරෙහි වෙන්නෙත් නෑ. බුදු සමය පෙන්වන්නේ ඒක ලබා ගන්න ගියාපුවම ඇතිවෙන්නා වූ තව කාරණයක් තියෙනවා. ඒවා නිසා මිනිස්සු අතර, දෙපිරිසක් අතර, දෙන්නෙක් අතර ඔය ආදී වශයෙන් කලහ විවාද ඇති වෙනවා. ඒ කලහ විවාදය ඇති වෙන්නේ මොකක් නිසාද? ඒවා බෙදා ගන්න, අයිති කර ගන්න යාම තුළ කිසියම් ආකාරයක වැරදි තැනකට වැටෙන නිසා. ඒ නිසා තේරුම් ගන්න ඕන පස්දොර දීලා තියෙන්නේ වහගෙන ඉන්න නෙවෙයි. නමුත් පස්දොරට හම් වෙන දේවල් කෙරෙහි වැඩිපුර ඇලුනම ගැටුනහම එම ලෝකයේ බවට පත් වෙනවා. එතකොට ඒ කාම උපාදානය වැරදි. ඒකේ තමයි මේ අර දුක් හම්බ වෙන්නේ කියලා. ඒ නිසා සාමාන්‍ය සමාජය බුදු සමයේ ගැඹුරු හමුවෙන්ට පෙර මේ පස්දොරට හම්බ වෙන දේවල් ළමා කාලේ පටන්ම විඳිමින් ඒවට තම තමන් කැමති පරිදි රුචිකත්වයක් ගාල් කරමින් එක එක්කෙනාට අදාළ වැඩි දියුණු කරගෙන එන්නේ. ඔවුන්ට පේන්නේ ඒක තමයි. ඔය බ්‍රහ්මයින් හිතනවා බබලෝ ධානසුවේ නිවීම කියලා. දෙවියන් හිතනවා දෙවියන්ගේ පුණ්‍ය චේතනාවල ලැබෙන විපාකේ නිවීම කියලා. පෘථග්ජන මිනිස්සයා හිතනවා අපිට මේ වලතු ලබන්න පුළුවන් මේ ආස්වාදය තමයි නිවීම කියලා. ඊට එහා වෙන්නේ නැහැ නිවීම. ආර්යයන් වහන්සේලා දකින ආර්යයන් වහන්සේලා හෙලි කළ දෙයට ලෝකයා විරුද්ධයි කියලා තිනෙත් අන්න ඒකයි. ඒ නිසා ඒකේ බලන්න ඕන පොඩ්ඩක් මේ කියන එකේ යථාර්ථයක්ද මායාවක්ද කියලා. මයිතියක සමහර සමහර වෙලාවට පෙන්වන විදියවල් තියෙනවා. දවල්ට නම් මේවා තියෙනවාම කියලා අපි හිතමුකෝ. නමුත් මේවා උදව් කරගෙන අපි විඳින්නා වූ සුඛ සොම්නස් තියාගෙන අපේ නින්දට යනවා. නින්දට ගියන් පස්සේ අපි නින්දේ ඉන්නවා කියන්න දන්නේ නැහැ. අනිත් අයට අපි නිදාගෙන ඉන්නවා පේනවා ඇරුණාම. ඔබ යම්තාක් මෙහි යම් දේවල් වින්දද ඒවට මේ තහනම් තියෙනවා නම් තහනම් නිසා අයිතු කරගන්න බැරි වුණාද ඒවත් එක්කලා සිහිනෙන් විඳින්න පුළුවන්. ඒ වෙලාවට ඒක සිහිනයක් හිස් දෙයක් එහෙම කියලා කාටවත් තේරෙන්නේ නැහැ. දවල් වගේම පරම සත්‍යයක් විසිරි පේනවා නේද? දැන් ඒ ගැන ඔබ හිතලා බැලුවේ නැද්ද? ඒ ගැන හිතුන්නේ නැහැ. ඕගොල්ලෝ හිතන්නේ ඉතින් මෙය ගිහින් දවස් කීපයකට පස්සේ හීනෙන් දැක්කොත් එහෙම අම්මා හෝ තාත්තා ඒ ඇවිදින් ගෙදර ඇවිදින් කියලා. මේ තමන්ගේ හිතට ආපු සිතුවිල්ල දැක්කේ කියන්න දන්නේ නැහනේ. දැන් මෙය ගිහින් පේනවා නම් ඉන්න විදිහට පේන්න ඕන දැන් ඉන්න විදිහට. දැන් ඉන්න දෙපේ දවස් 7කට පස්සේ මෙහි දවස් 7කට පස්සේ අලුතින් කයක් හැදෙන්නේ නැහනේ. නම තමන්ට පේන්නේ ඊට ඉස්සර වෙලා හිටපු ආකාරයේ ඇඳුමක් ඇඳගෙන මේ මනුස්ස රූපෙන්මයි. ඒ වුණාට ඒකට බය වෙනවා කලබලත් වෙනවා. ඒ ඉතින් 7 දින ලඟ වෙනකොට 3 මාසෙ ලඟ වෙනකොට ඒ ගැන හිතනකොට හිතා ඉන්නකොට ඒකෙන් නින්දට ගියාවම අර හිතවිල්ල පහළ වෙලා තව ඉතින් අතව ඔබට කියයි පින් බලාපොරොත්තු වෙනවා කියලාත් කියයි. එහෙම නැත්නම් ඒව කරන්න ඕනේ කියලාත් කියයි. සුදු වැඳගෙන ආවා කියලා කියයි. ඒක නෑ. ඒක සිතුවිල්ලක් කියන දකින්නේ නෑනේ. නමුත් මිය ගියන් පස්සේ මව්පියන් උපහාර දක්වන්න අවශ්‍ය නම් පින් දෙන්න කියන එක බැහැර කරන්නේ නැහැ. ඒකෙන් පෙන්වන්නේ මියගිය පුද්ගලයාව කියන එක නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕන. අන්න ඒ වගේ අපි බාහිර ලෝකයේ මේ බාහිර වස්තුන්ගේ මේවා තියෙනවායි කියලා කීවට අරක ඔස්සේ හිතා ගන්න ඕන
මේවායේ තියෙන දේවල් නෙමෙයි අපි හදාගත්ත විදිහට සිතින් තමයි විඳින්නේ. එතකොට අර සිහිනයක් කියන එකේ තේරුම අවදි වෙලා බැලුවම විඳලා නැහැනේ. ඒක තමයි කාමයන් කියන එකේ ඇත්තක් තියෙනවා කියලා බාහිරට පේනකොට අපි මේ විඳින එක පරම සත්‍යයක් නෙවෙයි කියලා ඔය පැහැදිලි කරන්නේ. අන්න එහෙම තේරුම් ගන්න පුළුවන් වුණාම ඒක ඔස්සේ ඕනෑවට වඩා පස්සෙන් පන්නන්න. ඒ වෙනුවෙන් ගහමරා ගන්න කපා කොටා ගන්න. අයිති කරගන්න නඩු යන්න තරම් පෙළමෙන එකක් නැහැ. ඒකේ විඳින්න ඕනෑ නම් ඒ රටවල් වල ඒ ආගම් වල අන් අයට බාධකයක් කරදරයක් පීඩාවක් සිදු නොවන ආකාරයට සකස් කරන ලද නීති පද්ධතියක් තියෙනවා. ඉන් පිට යන්න ගියොත් තමයි ඒක ව්‍යාභිචාරයක් බවට පත් වෙන්නේ සහ අන් අය Taman වෙනුවෙන් යොදා ගන්නා වූ අන් අය බිල්ලට ගන්නා වූ ආත්මార్థකාමී ඕනකමක් බවට පත් වෙන්නේ. මොකද තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ පරිදි මේක අතහැර ගන්නට ආරේ පුද්ගලයෙක් වෙන්න නැතුව බෑ. එහෙනම් අනිත් අයට ඒක යටපත් කරගෙන පිස්සෙක් වෙනවට වඩා සාධාරණ ආකාරයෙන් නිත්‍යානුකූල ආකාරයෙන් ඉෂ්ට කරගන්න එකේ වරදක් දකින්නේ නැහැ. අපි කතා කරන්නේ එතනින් දන්නේ නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් මව්පියන් පෝෂණය කිරීම, දරුවන් පෝෂණය කිරීම, විවාහ ජීවිතයේ සැප සම්පත් ලබා ගැනීම කියන කාරණා ආශ්‍රයෙන් කතා කරනකොට කතා කර හැකියි අපට. දැන් කතා කරන්නේ ඒක නෙමෙයි. බුදුවරයෙක් ලෝ පහළ වී සද්ධර්මයක් දේශනා කළයින් පස්සේ ඒ සදහම් තුල මේකට දීලා තියෙන තැන. මේ තියෙන දෙයක් විඳිනවද නැත්නම් හිතේ හදාගෙන විඳිනවද? අර මතක් කරලා තිබෙනවා ඔබට නිබ්බේධික සූත්‍ර ගාථා පාඨයක්. ඒක සඳහන් වෙනවා පුරුෂයාට නැත්නම් ස්ත්‍රියට කාමයේ කියලා කියන්නේ මේවා ආශ්‍රයෙන් තමන්ගේ හිතේ හදාගත්ත සංකල්පයට ඇති කරගත්තා වූ බැඳීම, සංකප්ප රාගෝ. ඒක හොඳට විශ්ලේෂණය කරගන්න ඕන තියෙන දෙයක් නෙමෙයි, තමන් හිතේ හදාගත්ත දෙයක් කියලා කියනවා. නේතේ කාමායානේ. අර බාහිර වශයෙන් අපි මේවට උදව් කරගන්නා වූ නාම රූප හේවත් බාහිර වස්තු වල ඇති කාමයක් නැහැ කියලා බුදුන් වහන්සේ වදාහරනවා. මේවා බුද්ධ වචන ඇයි මෙහෙම වදාලේ කියලා පොඩ්ඩක් හිතන්න ඕන. මම නම් කරන්නේ ඒක තමයි. මේ ත්‍රිපිටකයේ යම්කිසි වචනයක් හමුුණාම බුද්ධ වචනයක් ඒක අපට තේරුම් නැති වුණාට ඇයි මෙහෙම වදාලේ කියලා විමර්ශනය කරනවා. අනේ එතකොට අපට හමු වෙනවා කාම සුඛයක් නැත්තේ නෑ. ඉන්ද්‍රිය ගෝචර සැපතක් සිතේ සිතුවිල්ලේ සතුටක් තියෙනවා කාම සුඛයක්. නමුත් ඊළඟට හම් වෙනවා යංච කාම සුඛං ලෝකේ යංච දන් දිව්‍යං සුඛං. ඔබට මේ ඔය කිව්ව පස් දොරෙන් හම්බ වෙන්නා වූ අරමුණ තුළ විඳින්නා වූ සුඛයක් හරි අරමුණු විඳීමට තියෙන ලෝභයෙන් කැමැත්තෙන් පින්දහම් වලට ලැබි වෙලා පරලෝ ගියාම පිනින් උපන් දෙවියන් අතර තියෙන සෝයක් හරි ගත්තාම මේ තමයි වේදිත සුඛ. මේ දෙක එක පැත්තකට දානවා බුදුරජාණන් වහන්සේ තරාදී වගේ දාලා තණ්හක්කේ සුඛස්සේතේ. අර බුදුන් වහන්සේ හෙළි කරන තවත් මෙතන විඳින්නෙක් නැති අවේදිත සුඛයක් කියලා තව උත්තරීතර සුවයක් පෙන්නනවා. ඒ සුවය හා සංසන්දනය කළොත් කලන්නක් ගන්ති සෝලසින් ඒ සුවය 16න් 15 වෙනකොට මේක 16න් එකක් තරම්වත් වටින්නේ නැහැ කියලා. ඒ වචනේ ඔස්සේ අපි යන්න ඕන. එතකොට අපිට මේ ලබාගත් ජීවිතයේ සද්ධර්මය හමු වෙන පාරට යන්නේ නැතුව මේක විඳින්න ගියොත් අපිට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද ගුද්දච්ච කුච්ච වැඩිලා අපි ලබාගත් ජීවිතයේ ඒ පැත්තට යනවා. කාම සුගතියට කාම ලෝකේ යන පැත්තට ගත්තාම. නමුත් දැන් මේ භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ ගත්තාම සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. ඔවුන් වර ගෘහස්ත ජීවිතයෙන් ඒ සම්ප්‍රදාය තුළ වෙන් වෙන්නෙම මේ වෙනුවෙන්ම කටයුතු කරන්න. ඒ වගේ උපාසක-උපාසිකා භාවය ලබන්නේ තමන්ගේ කටයුතු කරගනිමින් මේ ආධ්‍යාත්මික පාරිශුද්ධියට අවශ්‍ය පැත්තටත් යන්න. ඒත් යන්න තේරුම් ගන්න ඕනකමක් තිබෙනවා. එහෙනම් මේ පැවිද්දට පත් වෙන්න තීරණය කරන්නේ නව යවුවනේ. එතකොට
වැඩිහිටියන් කල්පනා කරනවා එතකොට අපිටත් අර ආසාවන් පාලනය කරගත්ත නැත්නම් ඉටු කරගත්තේ නැති පිරිසක් වශයෙන්. වුණොත් අපිට ඇහෙන්න කිව්වේ නැති වුණාට ඒවා ඉටු කරගෙන ඒවා සාරාසරත් දැකගෙන පහන වුණා නම් හොඳයි නැත්නම් මේ ඕව පාලනය කරගන්න බැරුව ගෙදරෙයි කියලා. ඇත්තටමත් සද්ධර්මයේ වටහා ගන්න බැරි වුණොත් එහෙනම් මේවට වහල් වෙනවා තමයි. නමුත් හොයාන යනකොට අපි මේ තියෙන දෙයක් විඳිනවා නෙමෙයි හිතේ හදාගෙන විඳිනවා කියලා තේරුම් ගත්තාම අර සුපිනෝපමා කාමාපදේ තේරෙනවා අපිට. මේ සිතවිල්ලක් විඳින්න සිතවිල්ල මේ ආස්වාද ජනකව විඳ ගන්නට ඒක වටා මොනතරම් වෙහෙස මහන්සියක් දුකක් විඳින්න ඕනද කියලා. ඒකත් ඇතිවීමක් තියනවාද කියලා. අත්තමුත්ත නත්තපනත්ත විඳලා පරලෝ ගියා ඉස්සරහටත් එහෙමයි පස්සටත් එහෙමයි. ඒක ඇති වුණ කෙනෙක් ඉවරු කෙනෙක් නැහැ කැමැත්තෙන් පරලෝ යන්න වෙන්නෙත් නැහැ. ඉතින් අපි ඒවා අනන්ත සංසාරේ විඳලත් ඇති මේ ජීවිතෙත් මුලට හුරු වෙලා තිබෙනවා යම් මට්ටමකට. එතනින් එහා පැත්තට මේ ලබාගත් ජීවිතේ මේ අර 16න් එකේ සුවයට වඩා 16න් 15 සුවේ කෙරෙහි අවධානය යොමු කරන්න කාලයයි මේ නිදුකානනේ කියලා තියෙන්නේ. අන්නේ නිසා මම මේ පැහැදිලි කරපු කාරණාව අනුව ඔබ මේ කාමයන් පිළිබඳව ලොව පවතිනවාද හදාගෙන විඳිනවාද? ලොව පවතිනවා නම් රූපේ හරි ශබ්දේ හරි ගීතේ හරි ගන්ධේ හරි මොනවා හරි ඒක තුල දෙන්නා වූ ස්වභාවය අනිත් අයට එක සමානවම එන්න ඕන. රසය හරි. නෑ. අපි ගන්නවා ගීතේ. ගීතය අරගෙන ගන්නවා ඒක ශාස්ත්‍රීය ගීතය සහ ඒක රිද්ම ගීතය. දැන් ඔය සරිගම පුරුදු කරගත්ත පුද්ගලයා ශාස්ත්‍රීය ගීතයට ආසයි. ඒවා තේරෙන්නේ නැති පුද්ගලයා වේගත්‍රිත ගීතයට ආසයි. ඉතින් ගෝකේ දෙක තියෙන්නේ ශාස්ත්‍රීය ගීතයට ආස කරනවා වේග රිද්ම ගීතේ ප්‍රිය කරන්නේ නැහැ. වේග රිද්ම ගීතේ ප්‍රිය කරන අරක කරදරයක් කොට සලකනවා. එතකොට අන්නේ අනුව හිතන්න ඕන මේ කරදරය සහ ප්‍රීතිය කියන එක ඒකේ තියෙනවා නම් ඒකේ නම් තියෙන්නේ හැමෝටම එක සමාන වෙන්න ඕන. අන්න එතකොට ඒවා ආශ්‍රයෙන් තමාගේ හිත බැඳෙන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාලා තියෙන්නේ සංකප්ප රාගෝ කියලා. ඉතින් එතකොට එහෙනම් තියෙන දෙයක් විඳිනව නෙවෙයි. මේක ඉතින් තව පෙන්වන්න පුළුවන් පැති තිබෙනවා. ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට එහාට ගියන් පස්සේ සමහර තරුණ පිරිස් එක්කලා අපි කතා කරපුවාම ඔවුන් විවාහයට පෙර හිතපු ආකාරයේ ඒක උපරිම හරි එහෙම නැත්නම් තව එහාට වතරින් කියන්න බැරි සෝයක් වශයෙන් හිතුවට පස්සේ කියනවා ඒක හිතතරම් එකක් නෙවෙයි කියලා. තව සමහර අය ඉතින් ඒ ප්‍රිය කරපු දේම පයින් ගහලා එලවන තැනට අප්‍රියත් කරගන්නවා. අර සුන්දරයි කියපු විවාහයේම දික්කසාදෙන් කෙලවර වෙන්නේ අසුන්දර හින්දානේ. කොහොමද ඒක අසුන්දර වෙන්නේ? සුන්දර නා. ඒ නිසා මේ මෙතන මනසට සම්බන්ධ තියෙනවා මොකක් හරි ගැටලුවක්. ඉතින් ඒ නිසා අපි සිතින් හොයන දේවල් කවදාවත් හොයලා ඇති වෙන්නේ හම් වෙන්නේ නැහැ කියන කාරණාව තමයි තථාගත බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ. ඒ නිසා ඒක මිරිඟුවක් පස්සේ යාමක් ඒක තේරුම් අරගෙන ඊට වඩා හොඳ තැනකට යන්න කියන එක තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ. අන්න එහිදී අපට ඔය කතා කළේ අර ආලවයා මෙහෙණට යක්ෂයා මේ මාර්යා ඉදිරිපත් කරපු ගාථා පද දෙකේ අර්ථය. නමුත් දැන් ඈ පැහැදිලි කරපු අර්ථයත් හොයන්න ඕනනේ. ඈ ඊට පස්සේ ලස්සනට දෙයක් දීලා තියෙනවා. කොහොමද දීලා තියෙන්නේ? තව ගාථා පදයක් තියෙනවා ඒකත් හොයාගන්න ඕන. මේකේ හැටි මේ සත්තිසුලූපමා කාමා කන්දාසං අධිකුට්ඨනා යං ත්වං කාම රතින් බ්‍රූහි අර්තිමයං සාහූති. මාරයාට කියනවා මාර සංකල්පයට කියනවා උඹට යමක් කාමයේ වුණාට මට ඒක රතිය නෙමෙයි ආසා නැති එකක් වෙලා තියෙනවා. ඔබට යමක් කාමයේ රතියක් කියලා කිව්වා රතිය ඉඳින්න කියවනක් කිව්වට මට ඒක රතිය නෙමෙයි අරතිය. අන්න දැන් බලන්න. රතිය එකව තව කෙනෙකුට අරතිය. ඒ වගේ මේක පෙළ සම්බන්ධයෙන් උපමාවකුත් තියෙනවා. මොකද්ද මේ?
සත්ති සැතකට උපමා කරනවා. ඒ කියන්නේ අපි ඔය කඩුවක් කොපුවක් අඩේට එහෙම කියලා පාවිච්චි කරන සැත කියලා කතා කරන උපකරණයකට. ඒ වගේ මේකට ඒකට ඒක විඳ ගන්නට අවශ්‍ය ස්කන්ධයන්ගේ එකතුව ඒකට උදව් වෙන මස් කුට්ටි නැත්තම් මස් රොබු වගේ කියලා තියෙනවා. මස් කපන කැත්තක් මස් කැපීමකට උපමා කරලා තියෙනවා බලපහම. එතකොට ඒ ඇගේ උපමාව අන්න අපිට ඒක තමයි අපි මේ පැහැදිලි කළේ අපි මේ විඳින දේ සැදෑවටම තියෙන දෙයක්ද විඳින්නේ. ඒ පිළිබඳව ටිකක් වැඩිපුර කල්පනා කරන්න වෙනවා. මොකද අපි ඒක විඳිනවා තියෙනවා කියලා විඳගත්ත නිසා ඒන් මිදෙන්න අපට අපහසුයි. ඒ නිසා මේ ලෝකෙකට ඉපදිලා පුද්ගලයෙක් වශයෙන් විඳින සැප පිළිබඳව පුද්ගලයෙක් වශයෙන් බලුවහම හරි වගේ පේනවා. නමුත් පුද්ගලයා සිතකය දෙකට බෙදලා මේ බාහිර විඳින්නේ ඇසකරනාසය දිවකය නෙවෙයි කියලා තේරුම් ගත්තොත් මේගේ පුද්ගලයාටත් ඇසකරනාසය දිවකය තියෙනවා. නමුත් දැන් ඒවා ඉන්ද්‍රියන් බිඳලා. එතකොට ඇසකරනාසයට විඳින්න පුළුවන්කමක් නැහැ සිත නැතුවම. සිත ඉවත් වුනහම තනියම පොළොවට පස් වෙන ගමන යනවා. එහෙනම් අපිට මේ මැවීමේදී දීලා තියෙන්නේ ඇසෙන් සිත කනෙන් සිත නාසයෙන් සිත ඔස්සේ සිත විඳින පාරක්. සිතට දේවල් විඳින එක සිතට දෙන දේවල් කෙනෙක් දෙයක් තැනක් කොට විඳින එකට නමක් තමයි කාමසුඛය කියලා කියන්නේ. එතකොට ඒක ඇත්ත බව පෙවුනට ඒක විග්‍රහ කරනවා ඒක සීනයක් වගේ කියලා. අන්න ඒකෙන් තමයි ඊට වඩා හොඳ දෙයකට යන්න එහෙනම් මේක පස්සේ පන්නන්න ඕන නැහැ කියලා කෙනෙකුට තේරෙන්නේ. දැන් මොකද්ද මේ පෙන්වන්නේ? අත්තිනිස්සරණං ලෝකේ. ඒ කියන්නේ අර මේ ලෝකෙම නිවීමක් තියෙනවා. හැබැයි ඒක හම්බ වෙන්නේ පඤ්ඤායමේ සුපස්සිතං. ඒක හම්බ වෙන්නේ ප්‍රඥාවෙන් මට හමු වුණා කියලා තියෙනවා. හමු වුණා කියලා විතරක් නෙමෙයි පමත්ත බන්දු පාපීම නුඹට ඒ පදේ තේරුම දැනගන්න බෑ. දැන් මෙන්න මේ පමත්ත බන්දු පදෙත් ගන්න වෙනවා. හරි ලස්සනයි. පමා වූ මිනිසුන්ගේ නෑදෑයා මාරයා. එහෙනම් පමා වූ මිනිස්සු ගාව ඉන්නවා මාරයා. මොනවට පමා වූ අයද? වැඩට යන්න පමා වුණ අයද? පාසල් යන්න පමා වුණ අයද? නෑ. මෙන්න මේ සිතට කනට ඇසට කනට රාසයට ඉදිරියට කාට එන්නා වූ අරමුණු ඉටු කර ගැනීමම ජීවිතය බවට පත් කරගෙන ඒ වෙනුවෙන් දිවා රාත්‍රී දෙක මුළු කාලය ධනය සමය ඔක්කොම කැප කරන අය. ඔවුන්ගේ නෑදෑයා මාරයා. මොකද ඒකේ සීමාවක් නැහැ. කාලයේ ධනය සමය හැකියාව තුළ ඒක සීමාවක් නැහැ. පහළ ඉඳලා ඉහළට ඉහළ මට්ටමක් දක්වා. ඒක තුල චිත්තාභ්‍යන්තරේ වැඩෙන්නා වූ ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ දෙක උත්සන්න වෙනවා. කාමරාග ව්‍යාපාද උත්සන්න වීම. නැත්නම් ලෝභ දේශ මොහ බලවත් වීම. මොකද ඒක ඉටු කරගන්න යාම තුල සමාජයේ 100%ක්ම ඉටු කරගන්න ඉඩ දෙන්නේ නැහැනේ Tamanට රුචි පරිදි. අර නීතිය යටතේ තියෙනවා. ඉතින් එතකොට නීතියට හොරෙන් මේ දේවල් කරගන්න ගියාපම චිත්තාභ්‍යන්තරයේ චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් පුරවගෙන ඊට පස්සේ පරලොව යන්න සිද්ධ වෙනවා. ඒකේ සැප තියෙනවා මම මේක විඳින්න නැවතත් එන්න ඕන. ඒකේ සැපත තියෙනවා කියන සංකල්පය කැඩුනේ නැහැ. ඒ නිසා නැවතත් එන්න ඕන. ඒ නිසා ඔය කාමයන්ට මැදීමම තමයි මං හිතන්නේ සක්කාය දිට්ඨි කියලා කියන්නේ. අරමුණු තුළ. නමුත් ඒකේ නිස්සාරත්වය, අසාරත්වය, සුපිනූපමා ස්වභාවය මේ කාරණා පිළිබඳව අපිට හිතන්න ඕන. එතකොට එහෙමනම් මේ ආස්වාදේ ආදීනවෙන් මිදීම නිස්සරණය කියන. නිස්සරණය කියන එක මිදීම කියන අර්ථයක් දෙනවා. නිවීමටත් කියනවා නිස්සරණය කියලා. දැන් මේ ආස්වාදය කියන වචනට තේරුම දෙන්න කොහොමද අපි? අපි දෙමු
අරමුණු රසය විඳලා ඒකේ සැපයක් සතුටක් තියෙනවා කියලා හිතලා මට නැවතත් ඒක විඳින්න ඕන කියලා හිතුවොත් ඒ විඳීමේ ඕනකම වස්තුව නැති වුණාට චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙනවා. එහෙම චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙන ඕනෑම හේතුවක් නිසා නැවත ඉපදීම සිදු වෙනවා. මම දකින්නේ ආස්වාදයේ ආදීන අන්න එකයි සසරක් හැදෙනවා. සසර නිම කරන්න ආපු මිනිසාට ආස්වාදයට අහු වුණාම සසරක් හැදෙනවා. ඉතින් සසරක් හැදිලා ගියාම මේ කරුණ මෙහෙම පැහැදිලි කරන්නා වූ ආගමක් නැති විට මේ කරුණ මෙහෙම පැහැදිලි කරන්නා වූ රටක් ජාතියක් හැමතැනම නැති විට ඒ වගේම වෙනත් ලෝකවල උත්පත්ති ලැබලා මේ පිළිබඳව ඒකම විඳින්න පස්සෙන් පන්නනවා ඇරුණාම ඔය සත්ත්ව ලෝකේ අරන් බලන්න. ඔවුන් කාමරා ගන්න මේ ලෝකයක් තියෙනවා. ඔවුන්ට කියලා දීලා කවදාවත් තේරුම් කරලා දෙන්න පුළුවන්ද? නෑ ඔවුන් ඒ වෙනුවෙන්ම කාමරා ගන්නවා. ඉතින් ඔවුන්ට නොතේරෙන නිසා කාමරා ගත්තට මනුස්සයින්ට බුදුරජාණන් වහන්සේ ප්‍රඥාසක් ලබා දීමේ ඔය වෙනුවෙන් කාමරා ගන්න ඕන නෑ. ටික හොයලා බලන්න කියලා කියනවා. ඒ කාටද? ප්‍රඥාවන්තයන් සඳහා. දැන් එහෙනම් මේ අරමුණෙහි තියෙන අරමුණ දෙයක් කොටගෙන විදින එක ආස්වාදේ නම් ඒක නිසා චිත්තාභ්‍යන්තරයට බැඳෙන එක සසරට බැඳෙන එක ආදී වෙනවා නම් ඒ බැඳීමෙන් මිදෙන්න ඕන නිස්සරණය කියලා කියන්නේ. දැන් මේ ආලවිය භික්ෂුණිය ඔය දාන ටිකක් වළඳලා ඔය මෙදෙන පාරේ ගිය නිසා තමයි අර විවේකයක් හොයලා තියෙන්නේ. දැන් මේ විවේකයේ නොවුනත් මේ විවේකයේ සමාන විවේකයක් ලැබෙන විදිහක් තියෙනවා. ඔය ගෙදර දොර අතහැරලා පන්සලට හෝ භාවනා මධ්‍යස්ථානකට ආරණ්‍යයකට ගිහින් සිල් සමාදන් වෙලා අරමුණක් එහෙම වැඩුවොත් මොකක් හරි තමන්ගේ හිතට එන අරමුණ බලවත් වෙලා ටික වෙලාවක් ඒක ඉන්න පුළුවන් වුණොත් එහෙම ඒ අරමුණ උඩ ඉන්නකොට ඔබට තේරෙනවා ලෝකේ තියෙන අනිත් දුක් එකක්වත් නැහැ කියලා. අන්න එතකොට අර ඒ විවේකයේ හැබැයි බුදුසමය පෙන්වන විවේකේ නෙමෙයි කෙලස් තදංග වශයෙන් යටපත් කිරීමෙන් ලබන විවේකේ. හැබැයි එහෙම එකක් ලබා ගන්න එක හොඳයි. මොකද ඊට වඩා මේ පාරේ එන්න හොයාගන්න එහෙම එකක් තියෙන බව තේරෙනවානේ. දැන් අප දන්නේ එහෙම නෙමෙයි මේකේ. ඔය චිත්තාභ්‍යන්තරයට එකතු කරපු කාරණා නිරන්තරයෙන් පෙරහැරක් වගේ එනවා. එනකොට තමයි අර ඒවට මුණ දෙන්න බැරිව එක විදිහක ඉන්න බැරි නිකන් විදිහ ඉන්න බැරි නලියන දඟලන ස්වභාවයක් තියෙන්නේ. නමුත් මේ ඇවිදින් ඉවර වෙනවා බොහෝ විට අඩු වෙගෙන යනවා. එතකොට ඒවැ පීඩනය අඩු වෙනවා. එතකොට ඒ බඳු පුද්ගලයෙක් ගාව අරමුණක් උඩ හිත තියාගෙන ලබන විවේකේ නෙමෙයි අරමුණු එන්නේ නැතුව ලැබෙනා වූ විවේකයක් තියෙනවා. බලෙන් යටපත් කරගෙනත් නැහැ. නමුත් සෑහෙන වෙලාවක් මා හිතනවා මේ ආලවියා භික්ෂුණිය අර විවේකයෙන් ඉන්නවා කියලා කියන්නේ ඒක තමයි. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා කතා කරනවා. අන උපදි කියන වචනේ අහලා තියෙනවා නම් උපදි උපාදාන කෙලෙස් වලින් නිදහස්ව වාසය කිරීමයි උපදි විවේකය කියලා කියන්නේ. අන්න ඒ විවේකය මේ ආරාම්මණයක් විඳලා සසර බැඳෙනවට වඩා උත්තරීතර සුවයක් වශයෙන් පෙන්වනු ලබනවා. අන්න දැන් එහෙනම් මෙතුමියට තථාගතයන් වහන්සේගේ අවවාදානුශාසනා ලැබීම තුළ එතුමිය මේ මග සෑහෙන දුරට ගිය කෙනෙක්. අන අපටත් එහෙමනම් යෝජනා කරනවා මේක අත්හදා බලන්න. මේ අත්හදා බලන්න කියලා කොතනද තියෙන්නේ? මට නම් පේන තැනක් තියෙනවා. ඔබත් මේ ගාතාවක් වශයෙන් මේක කියනවා. හැබැයි කවදාවත් එහෙම හිතන්නේ නැහැ. අර තථාගතයන් වහන්සේ හෙළි කරවා දාලා වූ ධර්මේ නම් වූ නැත්නම් නිර්වාණ සූයේ හැටි පිළිබඳව ගුණ හයක් තියෙනවානේ දහම් ගුණ කියලා. ඒ දහම් කියන පදේ තැන කොතන දන්නේ නැති නිසා මේක ගාථාවල තියෙන එකක් කියලා හිතන් ඉන්නවා. නැත්නම් සූත්‍ර දේශනාවල තියෙන එකක් කියලා හිතන් ඉන්නවා. දහම් කියන්නේ සූත්‍ර කියලා හිතන නිසා. නමුත් ඒහි පස්සික ධර්මයට ඇවිදින් බලන්න. දැන් ධර්මය කියන්නේ කර්ණමිත සූත්‍රේ නම්, බොජ්ජංග සූත්‍රේ නම්, ගිරිමානන්ද සූත්‍රේ නම් ඒකට ඇවිදින් බලන්න වෙනවා එතකොට. එහෙම නියත සූත්‍රයකට එන්න කියලා නෑනේ. ඒවා ඔස්සේ ධර්මයට ඇවිදින් බලන්න. අන්න ධර්මයට ආපු අයට හම්බ වෙන එක තමයි අර ආලවියා භික්ෂුණිය පෙන්වන්නේ විවේකයක් කියලා. ඉතින් ඒක මම දකින්නේ මේ මිනිස් භූමිය අපි උත්පත්ති ලැබනවා නම්
අර අනිකුත් ලබා ගන්නා වූ සැප සම්පත් පස්ස ලුහු බැඳ ජීවිතේම ඒ වෙනුවෙන් කැප කර ගන්නවා ඉවර කර ගන්නවට වඩා මේ පැත්තකුත් තියෙනවා. ඒකට හොයන්න පුළුවන් නම් ඒකට පින් තියෙනවා නම් නැත්තම් දිනු කර ප්‍රඥාව තියෙනවා නම් ඒ විවේකේ වඩා වටිනවායි කියලා. නමුත් වත්මන් සමාජයේ දිනු වෙන්නා වූ පහසුකම් සේරම මේ සඳහා නෙමෙයි යොදන්නේ. ඒවා හිස්සසාර බව තේරුම් අරගෙන උපාදානයෙන් මෙදෙන පාර කියලා දෙන්න මෙබඳු මාධ්‍ය සම්පූර්ණ කාලය කැපකිරීමක් කළාට බොහෝ රාජ්‍ය මාධ්‍ය ඒවා උස්සල පෙන්වන්නම තමයි දවල් රැ දෙකේ නිවාඩු කාලයක් අල්ලලා ළමයින්ට ඒවා අවුස්සන කාරණාම තමයි පෙන්වන්නේ. ඉතින් ඒ නිසා ඒකත් සකස් වෙලා තියෙන්නේ බලපුවම මේ පැත්තට හරි කියන්නේ. නිකන් කල්පනා කරලා බලන්න මේ මාධ්‍යවල මේ ආගමික වැඩසටහන් පිළිබඳව වෙන් කරන කාලය දවසකට කොච්චරද නැත්නම් සතියකට කොච්චරද කියලා. අන්න එහෙමයි බලන්න ඕනේ ඒක. ඉතින් ඒ නිසා ඒක ප්‍රතිපත්තියක් වශයෙන් තවම ඇවිදින්නේ නැහැ. රාජ්‍ය මට්ටමේ ප්‍රතිපත්තියක් වශයෙන් ඒ කියන්නේ ඒවා සංවිධානය කරන අයට තේරිලා නැහැ. මිනිසුන් කුපිත කර ගැනීමෙන් ලබන සතුටට වඩා මිනිසුන් සංසොන් කිරීම තුළින් ලබන්න පුළුවන් ප්‍රයෝජනයක් රටට තියෙනවා. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න ඕන තේරුම් ගන්නට අය කියලා. අර කුණු රසයේ විඳින අය සඳහා වැඩිපුර කාලය ධනය කැප කරලා ඒ සඳහා අවස්ථා ලබා දෙනවා. ඉතින් ඒ නිසා ඒව පස්සේ ගියාපුවම අතරමං වෙනවා. ඉතින් මෙබඳු කරුණු පැහැදිලි කිරීම තිබෙන මාධ්‍යයක් ඔස්සේ හෝ කරුණු තේරුම් ගැනීම තුළ අපට මේ නිස්සරණය කියන එක නැත්නම් මේ අරමුණට රැවටීමෙන් මිදීම කියන එක කොහොම කරන්න ඕනද කියන එක පැහැදිලි කරනවා. ඒ අයට විවේකය ලැබලා තියෙන්නේ කොහොමද? චිත්තාභ්‍යන්තරයේ ගොඩ ගහලා තියෙන දේ ඇවිදින් තුනී වෙච්ච නිසා. අන්න චිත්තාභ්‍යන්තරයට ගොඩ ගහන එක තමයි සාමාන්‍ය කෙනෙක් කරන්නේ. ඊට පස්සේ ඒකේ පීඩණය තමයි මේ දුක කියලා කියන්නේ. වැඩි වෙන්න පීඩණය වැඩිනේ. මම පැහැදිලි කරලා තියෙනවා සමහර සමාජයේ කාරණාවලදී තරුණයා මැදිවිය කෙනා මහල්ලා කියන මේ ජීවිත ගමන් මාර්ගයේ එක්කෙනෙක් ගියොත් එහෙම ළමා කාලේ තියෙන සැහැල්ලුව මහලු කාලේට නැහැ. ඒ අර චිත්තාභ්‍යන්තරයට ගොඩගස් එකේ පීඩණය තමයි විඳින්නේ ආතතිය කියලා. නිසා මම දකින්නේ ලබාගත් ජීවිතයේ ආතතිකෙන් තොරව විඳින්න තමයි බුදු සමය ඕන වෙන්නේ. ජීවත් වෙලා ඉවරලා විඳින්න නෙමෙයි ජීවිතේම. අනේ එතනදී මේක තේරුම් ගන්න ඕන මේ පැහැදිලි කරන කාරණාවේදී මේ ඈ පෙන්වන මේ නිස්සරණ ආස්වාදයේ ආදීනව දැකලා නිස්සරණයටපත් වෙන්න. නිස්සරණය මිදීම සඳහා එතකොට මිදීම තමයි ආරි සත්‍ය පැහැදිලි කරන්නේ. පත්වීම පෙන්වන්නේ පෘථග්ජන භාවයේදී. දුක හේතුව කියන එක අයිතු වෙන්නේ පෘථග්ජනයින්ට නැති උතන මාර්ගය තමයි මිදීම කියලා කියන්නේ. එතකොට එහෙමනම් ඒ මගට ගත්ත අය තමයි ගායට තමයි මාරයා බාධා කරන්නේ. නමුත් මාරයා මේ සටරින් පරදිනවා වීරවන්ත පුද්ගලයෙක් හමුවේදී. එතකොට මාර පුද්ගලයෙක් වශයෙන් හිතන්න දෙයක් නැතුව තමන්ගේ හිතේ පහළ වෙන්නා වූ කාම සංකල්පයන්ගේ පීඩණය තමයි මේ විවේචනයට නැත්තම් විස්තර විවේචනයට ලක් කරන්නේ බලපෑමට ලක් කරන්නේ. අන්න අපට එහෙමනම් තේරුම් ගන්න ඕන මේ එන ගමනේදී මේ ලබන එකට වඩා උසස් සැනසීමක් ලබන්න. ලබාගත් ජීවිතේ රාගෙන් දේශයෙන් මොහෙන් දැවිලා ලබන සැපතට වඩා ඒවා නැති තැන තියෙන සැපේ උතුම් බව තේරුම් ගන්න. ඒවා විඳින්න ගියාම තමයි අර රාග දේශ මොහ මූල කියනා වූ දේවල් බලවත් වෙලා ඒවැ පීඩණය ඇති වෙන්නේ. ඒ පීඩණය තමයි ජීවිතයේ දුක කියලා කියන්නේ. එතකොට ඒ පීඩනයක් නැතුව වාසය කරන එක මරණයෙන් පස්සේ නෙමෙයි ජීවිතය තුළනේ. අන්න එහෙම නිස්සරණක් කියන්නේ ජීවිතය තුළ නිවීමක් තියෙනවා කියන එක. අනිතකොට අර බුදුන් වහන්සේ වදාළ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ඔබට ක්ලේශයන් ප්‍රහීන වෙනකොට මේක හම්බ වුණොත් අන්න එතකොට ඔබ එහි පක්ෂික ධර්මයේ එහි පස්සික ගුණය තේරුම් ගත්තා වෙනවා. දැක්කා වෙනවා. ධර්මයේ දැක්කා වෙනවා. ධර්මයේ දකීද බුදුන් දකී කියලා කියන්නේ. ලස්සන වචනයක් තියෙනවා එතෙන්ටත්. ඒකත් හොඳ දෙයක්. ඔය ධර්මයේ දකීද බුදුන් දකීද නිවන් දකී කියන කාරණාව තුනක් වශයෙන් පාවිච්චි වුණාට තුනම එකක් නිසා තමයි ඔහොම කියන්නේ කියලා මම කල්පනා කරන්නේ. ධර්මයක් බුදුනොත් නිවනත් වචන තුනෙන් කියවෙන්නේ ධර්මය කියන්නේ ශරීරයක් එහෙම නැත්නම් බුදුන් කියන්නේ ශරීරයක් ධර්මය කියන්නේ පොතක් නිවන කියන්නේ හිස්තැනක් කියලා එහෙම බලන්නේ නැතුව මේ තුනෙන්ම පෙන්වන්න හදන්නේ ඔය ධර්මයට පැමිණීම කියන කාරණාව.
ඒ නිසා තමයි ඒක අර්ථයක් තියෙන්නේ. එතකොට එහෙනම් මිනිස්සෙකුට ජීවිතය තුළ සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය කියලා එකක් තියෙන්නේ. මෙන්න මේ தত্ত্বය ස්පර්ශ කරන එක. එහෙනම් මේ භික්ෂුණියගේ කතාව තුළ මේ පිළිබඳව ලබාගත් අත්දැකීම් විස්තර කරලා තියෙන මේ ලස්සනට. එහෙම එකක් තියෙනවා. මම ඒක ප්‍රඥාවෙන් හඳුනාගත්තා. එහෙම එකක් තියෙනවා කියලා තියෙනවා මේකේ. අපිටත් එහෙනම් අන්න ධර්ම ශ්‍රවණය කරලා ප්‍රඥාව ඇති කර ගැනීම තුළ ඔය අතරක් නැතු වෙන්නා වූ සිතවිලි ඇති වෙන්නා වූ වාද විවාද වෙනකොට ඒවා එන්න නැති වුනහම ભેදිත සුව වෙනකොට අවේදිත සෝයක් නැත්තම් නිස්සරණ හේවත් උපාදානයන්ගෙන් මිදුන සෝයක් ජීවිතය තුළ තිබෙනවා. ඒ ජීවිතය තුළ තියෙනකොට තව කාරණයක් තියෙනවා. මේවා තිබුණහම නැවත උපදින්නේ ජීවිතය තුළ. ඒ වගේ මේවා නැතුවම ජීවිතයෙන් එහා පැත්තට නැවත උපදින්න දේවලුත් නැතුව යනවා. ජීවිතය තුළ නැවත උපදින්න දේවල් නැති වුණායි කියලා අර ලබාගත් නිස්සරණය නැති වෙන්නේ නැහැ. ඒ නිසා මිනිසුන්ට බුදුන් වහන්සේ එලි කළා වූ මේ සැනසීම තමන් හදාගත්ත පෞද්ගලික සිතේ තිබෙන්නා වූ වාද විවාද අතහැරලා මං හිතනවා සිතුවිලි කියලා පාවිච්චි නොකලට පොදු සිතක් බවට පත් වීම කියලා ඔය. ඔක්කොටම උරුම. දිග පරල උස මහත සංඛ්‍යා ලෝකේ භාෂාවලින් වර්ග කරන්න බැරි. අන්න එහෙම නිමවීමක් නැති ආරම්භයක් නැති අවසානයක් නැති වර්ග කිරීමක් නැති වර්ණයක් නැති ගන්ධයක් නැති ආදී වශයෙන් අරගත්තාම ඔය ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැති කියලා කියන්නේ එතන පිළිබඳ අර්ථයක් ඔය. ඒ දුක් එකක්වත් එන්නේ නැති කියන කාරණාව. එhmenan ඔබට මෙන්න මේ කාරණේ පිළිබඳව වටහා ගන්නට පුළුවන් නම් තේරුම් ගන්නට පුළුවන් නම් ධර්ම ශ්‍රවණය කිරීම තුළ එහෙනම් ඔබටත් අර මාර්යාගේ ගාථාවට වඩා ආලවියා භික්ෂුණීගේ ගාථාව වටින එකක් බවට පත් වෙන්න වෙනවා. එතකොට එහිදී ඔබට ඇතිවෙනා වූ තර්ජනය මොකද වෙන්නේ? මේ සිතින් ඇතිවෙන කාමයන් පස්වෙන ඵලයන් ඒවා විඳපන් කියලා කතා කරන තර්ජනය තමයි මාර තර්ජනය කියන්නේ. මාර තර්ජනය කියලා වෙනම සූත්‍රයකුත් පෙන්නන්නේ. අන්න දියුණු කරගත්ත මානසිකත්වයක් තියෙනවා නම් සතර පුරුද්දක් තිබෙනවා නම් අරමුණේ තියෙන සුළු සැපේ විඳින්න ගිහින් හදා ගන්නා වූ රාග දේශ මොහ නැමැති දුක් ටික මේකෙන් උරුම වෙනවා කියලා දන්නවා නම් ඒ ටික නැති එකම සැපයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අර ලෞකික මොහතකින් නැති වෙන තන වියදිත සුවයට වඩා නැති නොවන සීමාවක් නැති ලෝකෝත්තර සුවය විඳීමේ අයිතිය තිබෙන්නේ මිනිස් වර්ගයාට. විතරක් නෙවෙයි ඒක බුදු සසුන තුළ තියෙන දෙයක්. දැන් ලෝකේ වෙනත් ආගම් තියෙනවා. වුන් මේ ලෝකේ සැපතක් ගැන කතා කරන්නේ ජීවිතෙන් එහා පැත්තට යන ස්වර්ගයක් ගැන කතා කරන්නේ. නමුත් බුදු සමයේ කතා කරන්නේ මේ ලෝකේ මේ උත්තරීතර සැපපත් කරගත්තාම යන්න ස්වර්ගයක් හරි නිරයක් හරි කොහෙවත් නැති බව. සාක්ෂාත් වීමක්. ඒ නිසා මේවා පිළිබඳව ටිකක් හිතලා බලන්න, කල්පනා කරන්න ඔබේ අවධානය යොමු කරන්න වෙනවා. නිකම්ම ධර්ම දේශනාවක් කාලා සාදු කියලා විතරක් නවත්තන්න නැතුව මේ පිළිබඳව අනුවිතර්කණය නැවත නැවත සිතා බැලීම ගැඹුරින් සිතා බැලීම අවුරු විචාරණය ඒ වගේ මේක ඔබේ සිතට ගලපලා මෙහෙම වෙනවද කියලා සැකහැර දැන ගැනීම කියන කාරණාව ඔස්සේදී ඔබ පරපුරෙන් බෞද්ධයෙක් වී ඉපදීමේ සහ බුදුසම පාසලෙන් හැදෑරීමේ වාසනා මුල් කොටගෙන එතනින් එහාට යන්න අවශ්‍ය ප්‍රඥාව පැහැදිලි පාදා ගන්නට අවශ්‍ය ඔබට මංපෙත් විවර කරගන්න පුළුවන් වෙනවා. එසේ කර ගැනීමට මෙම ධර්මානුශාසනාව උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනය කරමින් මේ මාර සංයුක්තයේ මාරයොත් එක්කලා ඇති කරන හබවේ පළවෙනි දේශනාව ආලවියා සූත්‍රයේ විගැන්වීම මෙසේ අවසන් කරනු ලබනවා. උඩුනුවර වැලිගල්ල පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්ය ඉන්ද්‍රාණි මඩකුඹුර මහත්මිය විසින් මෙම උතුම් ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය ලබා දී ඇත. අරමුණු අතර කොත්මලේ මඩකුඹුර ග්‍රාමයේ පදිංචිව සිට නැසී ගිය පවුලේ ඥාතීන් වන මීට වසර 59කට පෙර අදවන් දිනක පරලොවසපත් වූ එම්.ජී. මුදියන්සේ අප්පච්චිටත් වසර 13කට පෙර පරලොවසපත් වුණා වූ ඩී.කේ පුංචිවැනිකේ අම්මාටත් වසර 3කට පෙර පරලොවසපත් වන්නට දෙනා වූ කළුබණ්ඩා අමරසිංහ මාමණ්ඩියටත් වසර 37කට පෙර පරලොවසපත් වන්නට දෙනා වූ එච්.එම්.ජී. රංගිතන අත්තම්මාටත්
වසර 21කට පෙර පරලොව සැපත්වන්නට යෙදුනා UB මඩකුඹුර ලොකු අයියාටත් වසර 6කට පෙර මියගිය DB මඩකුඹුර අයියාටත් සීතාරංජනී ඥාති සොයුරිය සහ EG විමලරත්න බණ්ඩා ඥාති සොයුරා ඇතුළු සංසාරගත පින් අපේක්ෂිත සියලු ඥාතීන් මේ උතුම් ධර්ම දේශනාමය පුණ්‍ය කුසලයේ අනුමෝදන් වී භවගාමී ජීවිත සුවපත් කර ගනිත්වා වචන ඊළඟ හදනවා මම නිකම්ම නිවන් මාර්ගය පූර්ණ කරගත්තා කියලා තියෙන නමුත් මතු උපදිනා භවයකදී මිනිසත් බව ලබා සදහම් වටහාගෙන නිවන් මඟ පූර්ණේ කරගනිත්වා නිර්මල ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවීමේලා කටයුතු මෙහෙවන පුණ්‍යානුමෝදන ලබන ඥාතීන් මෙන්ම ශ්‍රී සද්ධර්මයේ අසන ඇසෙන සියල්ලෝම ප්‍රඥාවබෝධය ලබත්වා පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා ගෞතම බුදු සසුන තුලදීම උතුම් නිවනින් නිවී සැනසේවා සුජීවත් සිට නැන්දනීය සොයුරු සොයුරියන් ස්වාමියා දූ දරුවන් ඇතුළු සැමට තෙරුවනේ ආශිර්වාදය ලැබේවා ධර්ම අවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වේවා මේ වන විට පීඩිතව සිටිනා වූ ලක්කසි ලෝකයේ සියලු දනන්හට ත්‍රිවිධ පිහිට ආශිර්වාදයෙන් කායික මානසික සුවය ලබත්වා සියල්ලෝම මෛත්‍රිය සහගත වෙත්වා අනුග්‍රහ බෞතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබටත් නිදුක් නිරෝගී සුවය සම චිරජීවන සැලසේවායි අපද ප්‍රාර්ථනා කරනු ලබනවා සබ්බහිතයෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි මෝහක්ඛයෝ නිබ්බානං මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා උඩුනුවර වැලිගල්ල ලිපිනේ පදිංචි විශ්‍රාමික පාඨශාලාචාරිණී ඉන්ද්‍රාණි මඩකුඹුර මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් කොත්මලේ මඩකුඹුර ග්‍රාමයේ පදිංචිව සිට නැසී ගිය පවුලේ ඥාතීන් වන මීට වසර 59කට පෙර එනම් අදවන් දිනක පරලෝ සැපත් වූ MG මුදියන්සේ අප්පච්චිටත් වසර 13කට පෙර පරලෝ සැපත් වූ DK පුංචිමැණිකේ අම්මාටත් වසර 3කට පෙර පරලෝ සැපත් කළුබණ්ඩා අමරසිංහ මාමණ්ඩියටත් වසර 37කට පෙර පරලෝ සැපත් වූ HMG රංඑතනා අත්තම්මාටත් වසර 21කට පෙර පරලෝ සැපත් වූ UB මඩකුඹුර ලොකු අයියාටත් වසර 6කට පෙර මිය ගිය DB මඩකුඹුර අයියාටත් සීතාරංජනී ඥාති සොහොයුරිය සහ EG විමලරත්න බණ්ඩාර ඥාති සොහොයුරා ඇතුළු සංසාරගත පින් අපේක්ෂිත සියලුම ඥාතීන්ට මේ උතුම් ධර්ම දේශනාමය ධර්ම දානමය පුණ්‍ය කුසලය අනුමෝදන්ව භවගාමී ජීවිත සුවපත් වේවා නිර්වාණ මාර්ගය පරිපූර්ණය වේවා නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කරවීමෙහිලා කටයුතු මෙහෙවන පුණ්‍යානුමෝදනා ලබන ඥාතීන් මෙන්ම ශ්‍රී සද්ධර්මය අසන ඇසෙන සියල්ලෝම ප්‍රඥාවබෝධය ලබත්වා පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා ගෞතම බුදු සසුනේදීම උතුම් වූ නිවනින් නිවී සැනසෙත්වා සුජීවත්ව සිටින නැන්දනීය සොයුරු සොයුරියන් ස්වාමියා දූදරුවන් ඇතුළු සැමට තෙරුවනේ ආශිර්වාදය ලැබේවා ධර්මාවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා මේ වන විට පීඩිතව සිටින ලක්වැසි ලෝවැසි සියලු දනන් හට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදයෙන් කායික මානසික සුවය ලබත්වා සියල්ලෝම මෛත්‍රී සහගත වෙත්වා කියා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියා ආශිර්වාද කරනවා